අද අපි මේ පාඩමේදී කතා කරන්න යන්නේ චුම්බක සහ චුම්බකත්වය කියන එක පිළිබඳව කතා කරන්න යන්නේ. ඉතින් ඉස්සරම අපි චුම්බකයක් කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරමු. ඒතර මම වීඩියෝ සීරීස් එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඒක ගොඩාක් වෙලාවට එක තැනකට ફોකස් කරලා නෙමෙයි. ඒ කියන්නේ NVQ කට්ටියට විදුහලක් වෙන්න. ඒ වගේම තාක්ෂණ වේදය හදාන්න සිසුන්ට මේක ලොකු දෙයක් ගන්න පුළුවන්. ඒතර ඒගොල්ලන් ඉස්සරහදී මේක තව වීඩියෝ සීරීස් ගණන් හදන පැත්තට අප්ලෝඩ් වෙනවා. එහෙම විවිධ පැති වලට යන්න පුළුවන් වෙන තමයි මේක හදලා තියෙන්නේ. ඇත්තටම දැන් අපි විෂයක් ගත්තාම දැන් තාක්ෂණ වේදේ හරි NVQ හරි තව වෙනම ඉලෙක්ට්‍රිකල් කෝස් එකක් හරි ඒ මොනවා කරත් ඉලෙක්ට්‍රිකල් වල තියෙන ෆන්ඩමෙන්ටල්ස් ටික මූලික කරුණු ටික ඔක්කොම එකයි. ඒකේ වෙනසක් නැහැ. දැන් අපි හිතනවා එකින් එකට වෙනස් කියලා. ඇත්තටම එහෙම වෙනසක් නැහැ. මූලික කරුණු ටික එකයි. වෙනස් වෙන්නේ එක අවස්ථාවේදී ඒගොල්ලෝ ફોකස් වෙන තැන. නැත්නම් ඒගොල්ලෝ කොතනටද ඉලක්කගත කරගන්නේ කියන එක තමයි වෙනස් වෙන්නේ. දැන් අපි හිතමු මූලික කරුණු එකයි. NVQ එකේ විෂයක් හදාන්න කට්ටිය ප්‍රායෝගික පැත්තට බර වෙනවා. තාක්ෂණ වේදේ වගේ හදාන්න සිසුන් ඒක ගණිතමය ගැටලු විසඳීමේ පැත්තට බර වෙනවා. සිද්ධාන්තික පැත්තට බර වෙනවා. ඒ අනුකොට වෙන වෙනසක් නෑ ඔකේ. ඒතර එකම කරුණු ටික තමයි අපි අතනදී කොණු වෙන්නේ. රයිට්. එතකොට මම ඉලෙක්ට්‍රිකල් වලදී මගේ විෂය පැත්තෙන් බැලුවොත් ඉලෙක්ට්‍රිකල් වලදී ගොඩක් වෙලාවට අපි අනිත් විෂයනුත් කතා කරනවා ඉලෙක්ට්‍රිකල් වලදී මම දකින දේ තමයි තාක්ෂණ වේදී සඳහා විද්‍යාව කියන එකේ ඉන්ජිනියරින් ටෙක්නොලොජි ඉන්ජිනියරින් තාක්ෂණ වේදී කියන එකේ දෙකේම ඉලෙක්ට්‍රිකල් ගත්තාම ඉලෙක්ට්‍රිකල් වල සිද්ධාන්තික සහ ප්‍රායෝගික පැත්තට බර වෙනවා කියන කතාව හැර මූලික සිද්ධාන්ත ටික එකයි. ඒ නිසා ඒ විෂයන් දෙකේදී මේ කරුණු පොදුයි. ඒ නිසා මේ වීඩියෝ සීරීස් එකේ ඔයගොල්ලන්ට මේ දෙකම පිළිබඳව යම්කිසි අදහසක් ගන්න පුළුවන් වෙනවා. රයිට්. අපි අද චුම්බකත්වය කියන එක පිළිබඳව කතා කරමු. ඒතර චුම්බකත්වය කියන එක ගැන කතා කරොත් මට සරලවම කියන්න පුළුවන් මෙහෙම. චුම්බකයක් කියන එක අර්ථයක් ගද්දී යකඩ හෝ යකඩ මිශ්‍ර ලෝහ ආකර්ෂණය කරන්න පුළුවන් හැකියාවක් තියෙන පදාර්ථ අපි චුම්බක කියලා හඳුන්වනවා. යකඩ වලට අමතරව තව කර්බෝල්ස් ඒ වගේ ලෝහ ප්‍රමාණයක් ආකර්ෂණය කරන්න පුළුවන්. ඒගොල්ලන්ට එම පොඩි හැකියාවක් තියෙනවා. නමුත් අපි මූලිකවම පෙරස් ලෝහ චුම්බකත් එක්ක සම්බන්ධ වෙන්නේ පෙරස් ලෝහ. එතකොට අපි කියනවා යකඩ හෝ යකඩ මිශ්‍ර ලෝහයක් ආකර්ෂණය කිරීමේ හැකියාව තියෙන පදාර්ථ චුම්බක කියලා හඳුන්වනවා. අපි සම චුම්බකය කියන එක හඳුනගමු. චුම්බක යකඩ හෝ යකඩ මිශ්‍ර ලෝහ ආකර්ෂණය කර හැකි ගුණයකින් සමන්විත පදාර්ථ චුම්බක ලෙස හැඳින්වේ. යකඩ හෝ යකඩ මිශ්‍ර ලෝහ ආකර්ෂණය කර හැකි ගුණයකින් සමන්විත පදාර්ථ චුම්බක ලෙස හැඳින්වේ. ඉතින් අපි චුම්බක කියන එක පිළිබඳව අදහසක් ගත්තා. රයිට්. අපි දැන් ඉස්සරහට යමු. එතකොට අපි චුම්බකයක් අරගෙන එතකොට චුම්බක වල විවිධ හැඩ තියෙනවා. උදාහරණයක් විදිහට දණ්ඩ චුම්බක කියනවා මෙන්න මේ වගේ හැඩයකට. දණ්ඩක් ආකාරය තියෙනවා නම් දණ්ඩ චුම්බක කියනවා. ඊළඟට මේ වගේ හැඩයක් තියෙනවා නම් U හැඩද චුම්බක නැත්නම් අස්වලාඩම් චුම්බක ඔය වගේ නම් වලින් අපි හඳුන්වනවා. මොකද අස්වලාඩම් හැඩේ තියෙන්නේ අස්වලාඩම් චුම්බක. ඊළඟට අර අපි තව මෙන්න මේ විදිහට ගෝල දෙකක් දෙපැත්ත හයි කරලා දණ්ඩකින් යා කරලා තියෙන චුම්බක වලට ගුලා අත් චුම්බක කියලා කියනවා. ඉතින් ඔය වගේ විවිධ රවුන්ඩ් අර විදිහේ චුම්බක තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති. ස්පීකර්ස් වල එහෙම පිටිපස්සේ තියෙන රවුමක් තියෙනවා. ඉතින් ඒ වගේ විවිධ හැඩවල චුම්බක තියෙනවා. මම මේකෙන් දැනට මේ දණ්ඩාකාරී චුම්බකයක් ගන්නවා. දණ්ඩාකාරී චුම්බකයක් ගන්නවා.
මේක මෙහෙම කරමු මාතෘකාවක් දාගෙනම අපි ලියාගෙන යන්න. මාතෘකාව අනුමාතෘකාව ලියාගන්න. චුම්බකවල ගුණ. අනුමාතෘකාව ලියාගන්න. චුම්බකවල ගුණ. චුම්බකවල ගුණ. පළවෙනි. අපි මේ වගේ දණ්ඩ චුම්බකයක් අරගෙන යකඩ කුඩු ගොඩක තැවරුවොත්. ඒ කියන්නේ යකඩ කුඩු ගොඩක තැවරුවොත් මේ දණ්ඩ චුම්බකයේ යකඩ කුඩු ඇලෙනවා මෙන්න මේ වගේ ස්වරූපයකට. දණ්ඩ චුම්බකයක් අරගෙන යකඩ කුඩු ගොඩක තැවරුවොත් මේ දණ්ඩ චුම්බකයේ යකඩ කුඩු ඇලෙනවා මෙන්න මේ වගේ ස්වරූපයකට. ඒ කියන්නේ මැද හරියට අඩුයි කෙරවල් දෙකට වැඩි. මැද හරියට අඩුයි කෙරවල් දෙකට වැඩි වෙන ස්වරූපයකින් යකඩ කුඩු ඇලෙනවා. එතන අපි මෙන්න මේක දිහා බලලා මේ යකඩ කුඩු ඇලෙන ස්වරූපය දිහා බලලා තේරුම් ගන්නවා මෙහෙම දෙයක්. චුම්බකයක කෙරවල් දෙකේ ආකර්ෂණ ප්‍රබලතාවය වැඩි. නැත්තම් මැදින්නේ වදේ වගේ එල්ලෙන්න ඕන එහෙම වෙන්නේ නැහැ මේ කෙරවල් දෙකේනේ මැදෙන්නේ. ඒකෙන් අපි තේරුම් ගන්න දේ තමයි චුම්බකයක දෙකලවර ආකර්ෂණ ප්‍රබලතාවය වැඩි. රයිට්. අපි ලියාගමු පළවෙනි ගුණය. රූපසටහන නැදගත්තත් කමන්නේ නැදගෙන ලියා ගන්න. රූපසටහන නැදගෙන පළවෙනි එක චුම්බකයක දෙකලවර ආකර්ෂණ ප්‍රබලතාවය වැඩි වේ. චුම්බකයක දෙකලවර ආකර්ෂණ ප්‍රබලතාවය වැඩි වේ. රයිට්. ඔන්න පළවෙනි ගුණය. චුම්බකයක දෙකලවර ආකර්ෂණ ප්‍රබලතාවය වැඩි වෙනවා. ඊළඟට අපි මෙන්න මේ සීමාව අරගෙන, ඒ කියන්නේ මේ කුඩු තැවරලා තියෙන සීමාව අරගෙන, ඒ සීමාවට ස්පර්ශක ඇන්දොත්, මෙහෙම ස්පර්ශක ඇන්දොත්, දෙපැත්තෙම ඔය සීමාවට ස්පර්ශක ඇඳලා ඒකේ ලම්බක ඇන්දොත්, ස්පර්ශක ලම්බක ඇන්දොත්, ඔය ස්පර්ශකයට අඳින ලම්බක එක තැනකට යොමු වෙන ගතියක් පේනවා. අර යකඩ කුඩු එල්ල තියෙන සීමාවට ස්පර්ශක ඇඳලා ස්පර්ශකයට ලම්බකයක් ඇඳාම ඒ ලම්බක ටික එක තැනකට යොමු වෙන ගතියක් පේනවා. අපි ওই ගති ලක්ෂණය පාවිච්චි කරලා අපි අඳුන ගන්නවා මේ චුම්බකයක ආකර්ෂණ ක්‍රියාවලිය දෙකලවර තියෙන ලක්ෂ දෙක ඉඳන් ක්‍රියාත්මක කරනවා. ලක්ෂ දෙක ඉඳන් තමයි මේ ඇදලා ගන්න ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා අපි ඔය තුලින් අඳුන ගන්නවා. රයිට්. අංක 2. දෙවෙනි ගුණය. අංක 2. චුම්බකයේ දෙකලවර ආකර්ෂණය කර ඇති යකඩ කුඩුවල සීමාවේ ස්පර්ශකයට යකඩ කුඩුවල සීමාවේ ස්පර්ශකයට අඳින ලද ලම්බකය එක් ලක්ෂයකට යොමු වේ. ඉන් පැහැදිලි වනුයේ ආකර්ෂණ ක්‍රියාවලිය දෙකලවර පිහිටි ලක්ෂ දෙකකට කේන්ද්‍රගත වන බවය. එම ලක්ෂ්‍ය චුම්බක ද්‍රව ලෙස හැඳින්වේ.
එතකොට අපි මොන ලක්ෂ්‍ය චුම්බක ද්‍රව විදියට අඳුනගත්තා. ඊළඟට යමු අපි ඉස්සරහට. දැන් අපි චුම්බකය මෙන්න මෙහෙම කරනවා. මේක මැදින් බෙදලා අපි ඒක එක පැත්තක් පාට කරනවා. ඊට පස්සේ එක පැත්තක් පාට කරලා මෙහෙම නූලකින් එල්ලනවා. මෙයා එක පැත්තක් අපි අඳුර ගන්න පුළුවන් ඉන්න පාට කරලා නූලකින් එල්ලනවා. නූලකින් එල්ලලා අපි එක පැත්තට හරවලා අතාරිනවා. ඇතෑරපුවම අපිට පේන හැම වෙලේම මේ චුම්බකේ පාට කරපු පැත්ත එක දිශාවකට හැරෙනවා. අනිත් පැත්ත තව දිශාවකට හැරෙනවා. පාට කරපු පැත්ත එක දිශාවකට හැරෙනවා. අනිත් එක අනිත් පැත්තට. කොහෙට කරකලා තිබ්බත් ආයෙත් කරකලා ඒ දිශාව ඔස්සේම තමයි හැරෙන්නේ. ඊළඟට අපි ওই දිශාව දිහා ටිකක් ඕනකමින් බැලුවොත්, ඔය හැරෙන දිශාව දිහා ඕනකමින් බැලුවොත් ආසන්න වශයෙන් පෘථුවියේ උතුර සහ දකුණ යාකරන රේඛාව ඔස්සේ තමයි ওই චුම්බකය හැරෙන්නේ. දැන් චුම්බකය මෙහෙම හැරලා නවතින්නේ උතුර සහ දකුණ යාකරන රේඛාව ඔස්සේ තමයි නවතින්නේ. ආසන්න වශයෙන් පොඩි වෙනසක් තියෙනවා. නමුත් ආසන්නව උතුර සහ දකුණ යාකරන රේඛාව ඔස්සේ තමයි නවතින්නේ. එතකොට මේ උතුරු පැත්තට හැරෙන ද්‍රවය උත්තර ද්‍රවය කියලා අපි නම් කරනවා. උත්තර දිශාවට හැරෙන ද්‍රවය උත්තර ද්‍රවය කියනවා. දකුණු දිශාවට හැරෙන ද්‍රවය දක්ෂිණ ද්‍රවය කියනවා. එතකොට දැන් ඔන්න චුම්බකයේ ද්‍රව දෙකට නම් දෙකක් හැදෙනවා. දණ්ඩ චුම්බකයක් හරි මොකක් හරි චුම්බකයක් නිදහසේ එල්ලපුවම උතුර පැත්තට හැරෙන ද්‍රවය උත්තර ද්‍රවය කියනවා. දකුණු පැත්තට හැරෙන ද්‍රවය දක්ෂිණ ද්‍රවය කියනවා. right. ඒතර අපි ද්‍රව දෙක ඔය විදිහට අඳුනා ගන්නවා. right. අංක 3. දණ්ඩ චුම්බකයක් නිදහසේ එල්ලූ විට උතුර දෙසට හැරෙන ද්‍රවය උත්තර ද්‍රවය ලෙසද දකුණ දෙසට හැරෙන ද්‍රවය දක්ෂිණ ද්‍රවය ලෙසද හැදින්වේ. උතුර දෙසට හැරෙන ද්‍රවය උත්තර ද්‍රවය ලෙසද දකුණ දෙසට හැරෙන ද්‍රවය දක්ෂිණ ද්‍රවය ලෙසද හැදින්වේ. එහෙනම් අපිට මේ දණ්ඩ චුම්බකයේ හැරෙනම ද්‍රව දෙක නම් කරන්න පුළුවන් උත්තර සහ දකුණ කියලා ඔන්න ඔය ආකාරයෙන්. ඊළඟට දැන් අපි ද්‍රව දන්නවා. දැන් දණ්ඩ චුම්බකයේ ද්‍රව අඳුනගත්තා. ඊළඟට අපි මෙන්න මෙහෙම කරනවා. ද්‍රව අඳුනගත්තාන් පස්සේ අපිට දැන් north pole south pole කියලා ද්‍රව දෙක අඳුනගත්තා. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේව සජාතීය ද්‍රව දෙකක් සහ එකිනෙකට විජාතීය ද්‍රව එකට ලං කරලා බලමු. චුම්බකත් අපි විදිහම තමයි. සජාතීය ද්‍රව දෙකක් ලං කරොත් එකිනෙකට විකර්ෂණය කරන ගති ලක්ෂණ තියෙනවා. විජාතීය ද්‍රව දෙකක් ලං කරොත් එකිනෙකට ආකර්ෂණය වෙනවා. right. එතකොට මේ චුම්බක දෙකේ ගති ලක්ෂණ පෙන්නනවා. සජාතීය ද්‍රව දෙකක් එකට ලං කරොත් මේ දෙන්න එකට විකර්ෂණය වෙනවා. විජාතීය ද්‍රව දෙකක් ලං කරොත් ආකර්ෂණය වෙලා හැලෙනවා. එහෙනම් ඔන්න අපි චුම්බක වල තවත් ගති ලක්ෂණයක් අඳුනා ගන්නවා. විජාතීය ද්‍රව ආකර්ෂණය වෙනවා. සජාතීය ද්‍රව විකර්ෂණය වෙනවා. හතරවෙනි ගති ලක්ෂණය අංක 4 දාලා එතන ලියා ගන්න. චුම්බකයක චුම්බකවල සජාතීය ද්‍රව අතර
විකර්ෂණ බල ගොඩ නැගෙන අතර සජාතීය ද්‍රව අතර විකර්ෂණ බල ගොඩ නැගෙන අතර විජාතීය ද්‍රව ආකර්ෂණය කරයි. විජාතීය ද්‍රව ආකර්ෂණය කරයි. right. එතන මේ ගති ලක්ෂණෙත් එක්ක බැලුවොත් අපි ඉගෙන ගත්තා සජාතීය ද්‍රව විකර්ෂණය කරනවා විජාතීය ද්‍රව ආකර්ෂණය කරනවා. එතන අපි මේ තියෙන පෘථුවිය. එතන මැද තියෙනවා දණ්ඩ චුම්බකයක්. අපි කිව්වා උතුරු පැත්තට උත්තර ද්‍රවය හැරෙනවා දකුණු පැත්තට දක්ෂිණ ද්‍රවය හැරෙනවා. එතකොට චුම්බක ගති ලක්ෂණත් එක්ක බැලුවොත් විජාතීය ද්‍රව ආකර්ෂණය කළ සජාතීය ද්‍රව මේ ආකර්ෂණය කරනවා සජාතීයව විකර්ෂණය වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ උතුර ආකර්ෂණය කරන්න මේ පැත්තේ චුම්බක ගති ලක්ෂණ වලින් තියෙනවනේ මොකද්ද? දකුණ. මැග්නට් දකුණ නේ සවුත් පෝල් එකක් තියෙනවා. මේ පැත්තේ මැග්නට් වලින් නෝත් පෝල් එකක් තියෙනවා. එතකොට තමයි මේ දක්ෂිණ ද්‍රවය උත්තර ද්‍රවයට ආකර්ෂණය කරන්න පුළුවන්. එහෙනම් මේ චුම්බක උතුර මේ පැත්තට ආකර්ෂණය කරන්න මේ පැත්තේ තියෙනවා චුම්බක දකුණ. එහෙනම් පෘථුවිය අපි උතුර දකුණ කියලා හඳුනාගත්තී චුම්බකත්වයේ පැත්තෙන් ගත්තාම පෘථුවිය උතුර දකුණ මොකද වෙලා තියෙන්නේ? චුම්බක උතුරයි චුම්බක දකුණයි මාරු වෙලා තියෙන්නේ. ඒතොර ඒ නිසා තමයි මේ දණ්ඩ චුම්බකයක් එල්ලපුවාම උතුරු දිශාවට උත්තර ද්‍රවය හැරෙන්න සහ දකුණු දිශාවට දක්ෂිණ ද්‍රවය හැරෙන්න. ඒතොර චුම්බක ගති ලක්ෂණ වලින් පෘථුවියේ උතුර සහ දකුණ කියන ද්‍රව දෙක දෙපැත්තට මාරු වෙලා තියෙනවා. right. ඊළඟට අපි බලමු තව මොනවද මේකේ ගති ලක්ෂණ තියෙන්නේ කියලා. දැන් චුම්බකයක් ගත්තොත් මෙන්න මෙහෙම කියනවා. අපි දණ්ඩ චුම්බකයක් ගමුකෝ. අරගෙන මේ කඩනවා කැලි දෙකකට. මේ කැලි දෙකකට කඩනවා. එතන මේක ද්‍රව දෙකක් අපිට ගන්න බෑ. කැලි දෙකකට කැඩුවා කියලා මොන වෙලාවකවත් ද්‍රව දෙකක් ගන්න බෑ. අනිවාර්යයෙන්ම මෙයාගේ මේකට සාපේක්ෂව මෙතන ද්‍රවයක් ගොඩනගෙනවා මේකට සාපේක්ෂව මෙතන ද්‍රවයක් ගොඩනගෙනවා. ආයෙත් ඔක කැලලකට කැඩුවා. මෙන්න ආයෙත් මොකද වෙන්නේ? මෙතන ද්‍රවයට සාපේක්ෂව මෙතන පොඩි ද්‍රවයක් ගොඩනගෙනවා. මෙතන ද්‍රවයත් එක්ක මෙතන ද්‍රවයක් ගොඩනගෙනවා. එතකොට මේක ආයෙත් කැඩුවොත් එන්නේ. චුම්බකයක් තමයි ගොඩනගන්නේ. චුම්බක ද්‍රවයක් අපිට ගන්න බෑ. එතකොට අපිට මොන ඔය විදියට මේ චුම්බකේ කඩාගෙන කැලි වලට කඩාගෙන ගිහිල්ලා චුම්බක ගති ලක්ෂණය තියෙන කුඩාම කැලලක් කඩා ගන්න පුළුවන්. ආයෙ එතනින් එහාට කඩන්න බෑ. එතනින් එහාට ගැටුවොත් චුම්බක ගති ලක්ෂණ නැති වෙනවා. ඒ කියන්නේ යකඩ කුඩු ආකර්ෂණය කරන්න පුළුවන් හැකියාව නැති වෙනවා. එහෙනම් මේ චුම්බක ගති ලක්ෂණය පවතින පරිදි කඩලා වෙන් කරගන්න පුළුවන් කුඩාම කැලල අපි හඳුන්වනවා අණුක චුම්බකය කියලා. චුම්බක ගති ලක්ෂණය පවතින පරිදි කඩලා වෙන් කරන්න පුළුවන් කුඩාම කැලල අණුක චුම්බකය කියලා හඳුන්වනවා. දැන් උදාහරණයක් විදියට දැන් අපේ කන ලුණු ගැන කතා කරොත්. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙහෙම. සෝඩියම් ක්ලෝරයිඩ් කියලා අහලා තියෙනවා. පොඩි පන්ති නම් අහලා තියෙනවනේ. මම මේ උදාහරණය ගත්තේ. එතකොට මට මේ ලුණු කැටයක් අරගෙන කුඩා කෑලි වලට කඩාගෙන ගිහිල්ලා අපි දිවේ ගාලා බලපුවාම ලුණු රහ දැනෙනවා නම් ඒ කියන්නේ ඒක ලුණු අණුවක්. ඔහම කඩාගෙන ගිහිල්ලා ලුණු රහ දැනෙන කුඩාම අණුව. ඒ කියන්නේ සෝඩියම් පරමාණුක ක්ලෝරින් පරමාණු එකතු වෙලා තියෙන කැලේන කුඩාම අණුව කියන්නේ. ඒක කටේ ගාවොත් ලුණු රහ දැනෙනවා. ඊළඟට ආයේ ඒක කැඩුවොත් මොකද වෙන්නේ? සෝඩියම් පරමාණුක ක්ලෝරින් පරමාණුක විදිහට කැඩෙනවා. දැන් මොකද වෙන්නේ? සෝඩියම් ක්ලෝරින් උනොත් එක කැලලක සමන් රහ දැනෙනවා අනිත් කැලේ තිත්ත රහ දැනෙනවා. අපි එහෙම ටෙස්ට් කරොත් වෙන්න ඕනේ.
ඒ නිසා ඒක ලුණු රහ නැති වෙනවා. එතකොට ඒක ලුණු කියන්න බෑ. අන්න ඒ වගේ චුම්බකයකුත් කඩාගෙන ගිහිල්ලා චුම්බක ගති ලක්ෂණ පවතින පරිදි කඩලා වෙන් කරන්න පුළුවන් කුඩාම කෑල්ල අපි හඳුන්වනවා අනුක චුම්බකය කියලා. right. right. එතන අපි කතා කරගෙන ආපු විදිහට මෙතන තියෙන චුම්බකය කුඩා අණු වලට කඩාගෙන ඇවිල්ලා කඩාගන්න පුළුවන් චූටිම කොටස අනුක චුම්බකය වෙනවා. එතන ඊවින් කියන විද්‍යාඥයා ඔක අනිත් පැත්තට තර්කයක් ඉදිරිපත් කරනවා මෙහෙම. එහෙමනම් මෙන්න මේ ලොකු චුම්බකය හැදිලා තියෙන්නේ. මේ විශාල චුම්බකය හැදිලා තියෙන්නේ. මෙන්න මේ වගේ චූටි චුම්බක අණු එකතු වෙලා කියලා. එහෙනම් ලොකු චුම්බකය හැදෙන්න ඕනේ චූටි චුම්බක අණු එකතු වෙලා කියලා. ඒතර අපි ඔන්න ඔය තර්කය ඊවින්ගේ අණුක චුම්බක වාදය කියලා හඳුන්වනවා. අංක 4 මේ 5 නේද? අංක 5. ඊවින්ගේ අණුක චුම්බක වාදය කියලා මේක කොටස් වලට කඩලා හදගන්න. ඊවින්ගේ අණුක චුම්බක වාදය. ඒතර මේකත් චුම්බකයක අපි දකින තියෙන ගති ලක්ෂණ විදිහට හඳුනගන්න. අපි ලියාගමු. චුම්බකයක් කොටස් වලට කඩාගෙන යාමේදී එහි චුම්බක ගති ලක්ෂණය පවතින පරිදි කඩා වෙන් කළ හැකි කුඩාම කොටස අනුක චුම්බකයක් ලෙස හැදින්නේ. එනම් අනුක චුම්බක එකතු වීමෙන් චුම්බකය ගොඩනැගී ඇත. මෙය ඊවී නම් විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලදී. ඒතර ඊවින් ඉදිරිපත් කරපු නිසා අපි මේකට කියනවා ඊවින්ගේ අණුක චුම්බක වාදය කියලා. right. එතකොට මේ සංසිද්ධියත් එක්ක ඊළඟට අර්ථ දක්වනවා මෙන්න මෙහෙම කතාවක්. ඒතර අපි මෙතනින් චුම්බක වල තියෙන ගතිගුණ ටික ඉවර කරනවා. ඒතර ගතිගුණ දැන් හඳුනාගත්ත කොහොමද? දෙකලවර ආකර්ෂණ ප්‍රබලතාවය වැඩි. ඒතර ඒවා කේන්ද්‍රගත වෙලා තියෙනවා ලක්ෂ දෙකකට. කේන්ද්‍රගත වෙලා තියෙන ලක්ෂ චුම්බක ද්‍රව කියලා හැඳින්වුවා. ඊට පස්සේ මේක නිදාසේ ඉල්ලපුවාම උතුරු පැත්තට හැරෙන එක උත්තර ද්‍රවය, දකුණු පැත්තට හැරෙන එක දක්ෂිණ ද්‍රවය කිව්වා. ඊළඟට සජාතීයව විකර්ෂණය කරනවා කිව්වා, විජාතීයව ආකර්ෂණය කරනවා කිව්වා. කෑලි වලට කඩාගෙන ගියපුවම චුම්බකත්වයේ පවතින පරිදි කඩන්න පුළුවන් කුඩාම කෑල්ල අණුක චුම්බකය කිව්වා. එහෙනම් මේ වගේ චූටි කෑලි එකතුලා තමයි චුම්බකය හැදලා තියෙන්නේ කියලා කතා කරා. ඒකට දෙන්නෙක් අපි කතා කරා. එහෙමනම් අපි මෙතනින් දැන් ඉස්සරහට යනවා. එතකොට ඔය චුම්බකයේ ඔය තර්කයත් එක්ක මෙන්න මෙහෙම චුම්බක කියන ගති ලක්ෂණය හඳුනා ගන්නවා. මම අණුක චුම්බක අඳින්නම් මෙහෙම. මෙන්න අණුක චුම්බකයේ උතුරු පැත්ත තමයි ඊවිස තියෙන්නේ.
උතුරු පැත්තට ඊස ගත්තොත් මේ සරලව නිකන් ඇඳ එකක්. තවත් තියෙන අණුක චුම්බක තියෙන පදාර්ථයක් මෙන්න මෙහෙම. අපිට බලපුවාම මෙන්න මෙහෙමයි. මෙයාගේ අණුක චුම්බක තියෙනවා. මේ අණුක චුම්බක ටික එක දිශාවකට දිශාගත වෙලා තියෙනවා. මෙයාගේත් අණුක චුම්බක තියෙනවා. හැබැයි මේකේ තියෙන අණුක චුම්බක ගාමාකාරයෙන් හැදිලා තියෙනවා. එතකොට මෙන්න මේ අණුක චුම්බක එක දිශාවකට තියෙන නිසා මෙයාගේ සංප්‍රයුක්තයක් එකතු වෙලා මේ පැත්තේ නෝර්ත් පෝල් එක හැදෙනවා. මේ පැත්තේ සවුත් පෝල් එක හැදෙනවා. නෝර්ත් සහ සවුත් කියන පෝල්ස් දෙක හැදෙනවා. හැබැයි මෙයා ගැන කතා කරමු. එයාගේ එක්කෙනෙකුට එක්කෙනෙක් උදාසීන වෙන උතුරුකුයි දකුණුකුයි එකතු වෙලා තියෙන එක්කෙනෙකුට එක්කෙනෙක් උදාසීන වෙලා සමස්ත චුම්බක ගති ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. ඔන්න ඊළඟට එන තර්කය තමයි අණුක චුම්බක තිබුණු කලියටම නැත්නම් අණුක චුම්බක තිබුණු පමණින්ම පදාර්ථ චුම්බක ගති ලක්ෂණ පෙන්වන්නේ නැහැ. එහෙනම් චුම්බක ගති ලක්ෂණ පෙන්වන්න නම් මේ අණුක චුම්බක එක දිශාවකට දිශාගත වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ පදාර්ථ අපි කියනවා චුම්බක, ස්ථිර චුම්බක. චුම්බකත්වයේ ගොඩ නැගිලා තියෙන පදාර්ථ. මෙන්න මේ වගේ පදාර්ථ අපි කියනවා චුම්බකත්වය ගොඩ නැගිය හැකි පදාර්ථ. එහෙම නැත්නම් తాවකාලික චුම්බක. චුම්බකත්වයේ ගොඩ නැගිය හැකි පදාර්ථ. తాවකාලික චුම්බක. ඒතර යකඩයක් වගේ එකක් චුම්බක අණු තියෙනවා. හැබැයි මෙන්න මේ විදිහට තියෙනවා. ඒතර ඒවා චුම්බකත්වයේ ගොඩ නගන්න පුළුවන්. හැබැයි ස්ථිර චුම්බක ගති ලක්ෂණ පෙන්වන්නේ නැහැ. දැන් අපි කාන්දම් කැලලක් කියන එකක් ගත්තොත් එයාගේ අණු මේ විදිහට එක පැත්තකට හැරලා තියෙන්නේ. ඒතකොට එයාගේ ස්ථීර චුම්බක ගති ලක්ෂණ පෙන්නනවා. එහෙනම් අපිට පදාර්ථයේ ආය කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන් ස්ථීර චුම්බක සහ චුම්බකත්වයේ ගොඩ නැගිය හැකි පදාර්ථ කියලා. අපි යටින් කියගමු. මාතෘකාව ලියන්න. ස්ථීර චුම්බක සහ චුම්බකත්වය ගොඩ නැගිය හැකි පදාර්ථ. ස්ථීර චුම්බක සහ චුම්බකත්වය ගොඩ නැගිය හැකි පදාර්ථ. ස්ථීර චුම්බක සහ චුම්බකත්වය ගොඩ නැගිය හැකි පදාර්ථ. මේ රූපසන් දෙක ගන්න. මේ රූප සටහන හඳුනන්න මෙහෙම අදින්දිම මේක ස්ථීර චුම්බක මේක චුම්බකත්වයේ ගොඩ නැගිය හැකි පදාර්ථ. ස්ථිර චුම්බක සහ චුම්බකත්වයේ ගොඩ නැගිය හැකි පදාර්ථ විදිහට අපිට දෙක හඳුනා ගන්න පුළුවන්. එක්ලියා ගන්න. පදාර්ථයක අණුක චුම්බක එක් දිශාවකට දිශාගත වී ඇතනම් එහි අණුක චුම්බකවල සංප්‍රයුක්තය ලෙස පදාර්ථයෙහි
චුම්බක ගති ලක්ෂණ පෙන්වනු ලබයි. පදාර්ථයෙහි චුම්බක ගති ලක්ෂණ පෙන්වනු ලබයි. අලුත් ඡේදක ලියා ගන්න. පදාර්ථයක අනුක චුම්බක පිහිටියද පදාර්ථයක අනුක චුම්බක පිහිටියද ඒවා දිශාගත නොවි දාමාකාරයෙන් පිහිටයි නම් එහි චුම්බක ගති ලක්ෂණ නොපෙන්වයි. බාහිර බලපෑමක් මගින්, ඒ කියන්නේ අපි මේකට බාහිර මොන හරි බලපෑමක් යොදලා බාහිර බලපෑමක් මගින් චුම්බක අණු දිශාගත කළ විටදී එම කාලය තුල తాවකාලික චුම්බක ගතිගුණ ඇති කරගත හැකිය. తాවකාලික චුම්බක ගතිගුණ ඇති කරගත හැකිය. right. මේ පදාර්ථවල අපිට తాවකාලික චුම්බක ගතිගුණ ඇති කරගන්න පුළුවන්. right. ඊළඟ අපි බලමු මෙන්න මෙහෙම. ඔයගොල්ලෝ මේක කරලා තියෙන පොඩි කාලේ අර කඩදාසි කොලයක් පායක යටින් දන්න චුම්බකයක් තියලා උඩින් යකඩ කුඩු දාලා හොල්ලපුවාම මෙන්න මේ වගේ හැඩයකට යකඩ කුඩු පිටනවා. ඒකෙන් අපිට තේරෙනවා මෙන්න මෙහෙම දෙයක්. ඒ වගේ හැඩයකට යකඩ කුඩු පිටනවා. ඒතර අපි ඒකෙන් තේරුම් ගන්න දේ තමයි මේ හැමතැනම එකම විදියට ආකර්ෂණ ප්‍රබලතාවයක් පිටන්නේ නැහැ. හැමතැනම එකම විදියට ආකර්ෂණ ප්‍රබලතාවයක් පිටන්නේ නැහැ. එක තැන්වලදී ආකර්ෂණ ප්‍රබලතාවය තීව්‍ර වූ රේඛා තියෙනවා. එක තැන්වලදී ආකර්ෂණ ප්‍රබලතාවය තීව්‍ර වූ රේඛා තියෙනවා. ඒ ආකර්ෂණ ප්‍රබලතාවය තීව්‍ර වෙච්ච තැන්වල තමයි යකඩ කුඩු වැඩියෙන් තැවරලා තියෙන්නේ. අනිත් තැන්වල යකඩ කුඩු අඩුයි සහ යකඩ කුඩු නැහැ. එතකොට මේ පරීක්ෂණයෙන් හඳුනා ගන්නවා චුම්බකයක් වටේ එයාගේ ආකර්ෂණ කිරීමේ හැකියාව පවත්වාගෙන යන්නේ තීව්‍ර වූ රේඛා මගින් කියලා. එතකොට මෙන්න මේ ආකර්ෂණ ප්‍රබලතාවය තීව්‍ර වූ රේඛා. මෙන්න මේ ආකර්ෂණ ප්‍රබලතාවය තීව්‍ර වූ රේඛා චුම්බක බල රේඛා කියලා හඳුන්වනවා. ආකර්ෂණ ප්‍රබලතාවයේ තීව්‍ර වූ රේඛා චුම්බක බල රේඛා කියලා හඳුන්වනවා. එහෙනම් මේ චුම්බක බල රේඛා අවකාශයේ මෙහා පතුරවනවා. මෙයා වටේට අවකාශයේ පතුරවනවා. එතකොට මේ චුම්බක බල රේඛා මෙයා අවකාශයේ පතුරවන ඉඩ කඩ අපි හඳුන්වනවා එයාගේ චුම්බක ක්ෂේත්‍රය කියලා. චුම්බක ක්ෂේත්‍රය කියලා. තව විදිහකින් කියනවා නම් මෙන්න මෙහෙම මේකට කියනවා. අපි හිතමු තව චුම්බකයක් කියනවා. north pole එකකුයි south pole. එතකොට මම මේ ඈත ඉඳන් මේ චුම්බකය මෙහෙම ලං කරගෙන එද්දී මෙයා මගින් මෙයා මත දෙන්න මත විකර්ෂණ ඇති වෙනවනේ. එතකොට මේ චුම්බකය මගින් මේ චුම්බකය මත විකර්ෂණ බලයක් ගොඩනගන්න පටන් ගන්න අවස්ථාවක් තියෙනවා. අනිත් චුම්බකය මගින් මේ චුම්බකය මගින් අර චුම්බකය මත විකර්ෂණ බලයක් ගොඩනගන්න පටන් ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ විකර්ෂණ බලය ගොඩනගන්න පටන් ගන්නේ මෙයාගේ චුම්බක ක්ෂේත්‍රයේ සීමාවට මෙයා ඇතුළු වුණාට පස්සේ. එතකොට එහෙනම් චුම්බක ක්ෂේත්‍රයට තවත් අත්දැකීමක් දෙන්න පුළුවන් කොහොමද?
තවත් චුම්බක ද්‍රවයක් මත බලයක් ගොඩනැගිය හැකි සීමාව එයාගේ චුම්බක ක්ෂේත්‍රය සීමාව. right. එතකොට අපිට පේනවා මේ ක්ෂේත්‍රය කියන එකට තව හොඳ වචනයක් කියන්න පුළුවන්. ක්ෂේත්‍රය කියන එකට තව හොඳ වචනයක් කියන්න. ක්ෂේත්‍රයක් කියන්නේ මොකක්ද කියන්නේ? දැන් උදාහරණයක් විදියට දැන් ඔය නිව්ටන් මෙහෙම කතාවක් කිව්වා. පොල් ගෙඩිය නෙමෙයි ඇපල් නේ නිව්ටන් දගෙන ඇපල් ගෙඩිය නැට්ට කැඩුනහම බිමට වැටෙනවා. එතකොට ඇපල් ගෙඩිය බිමට ඇදලා ගන්නවා. ඇදලා ගන්නේ කෙක්කක් දාලා නුඹලක් දාලා මොනවා හරි දාලා නෙමෙයි ඇදලා ගන්න. ඒ කියන්නේ කිසිම දෙයකින් සම්බන්ධ නොවි පොළොව දිහාවට ඇදලා ගන්නවා. ඒ හැකියාව තියෙන හින්දා තමයි ඒකට ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් කියන්නේ. දැන් චුම්බක ක්ෂේත්‍රයක් කියන්නේ බලන්න මෙන්න මෙයාට පුළුවන්කම තියෙනවා මෙයා මත බලයක් යොදන්න. මෙයා මත බලයක් යොදන්න. ඔය ද්‍රව දෙක මාරු කරුත් එක්ක ඇදලා ගන්න පුළුවන් නැත්නම් තල්ලු කරන්න පුළුවන්. හැබැයි මේ දෙන්න අතර කිසිම දෘಢ වස්තුවකින් කියන්නේ ඝන වස්තුවකින් සම්බන්ධ වෙලා නැහැ. නැත්නම් නූලකින් සම්බන්ධ වෙලා තන්තුවකින් සම්බන්ධ වෙලා නැහැ. එහෙම සම්බන්ධ වෙලා නැතුව තියෙද්දි මෙයාට මෙයා මත බලයක් යොදන්න පුළුවන්. අන්න ඒ විදිහට තවත් කෙනෙක් මත යාන්ත්‍රික සම්බන්ධතාවයක් නැතුව බලයක් යොදන්න පුළුවන් අවකාශයේ හැකියාවක් තියෙන කෙනෙකුට තමයි ක්ෂේත්‍රයක් යා වටේ තියනවා කියලා කියන්නේ. දැන් පෘථිවියට පුළුවන්කම තියෙනවා ඈත තියෙන පදාර්ථයක් ඇදලා ගන්න. කිසිම සම්බන්ධතාවයක් නැතුව පෘථිවියේ ක්ෂේත්‍රය ඇතුළට ඇතුළු වුණාට පස්සේ එයාගේ ක්ෂේත්‍රය කියන්නේ මොකද්ද? ඒ ඇදලා ගන්න පුළුවන් සීමාවට ඇතුළු වෙච්ච තැන ඉඳන් පෘථිවියේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය. ක්ෂේත්‍රයකට පුළුවන්කම තියෙනවා යාන්ත්‍රික සම්බන්ධතාවයක් නැතුව යම්කිසි පදාර්ථයක් තමා දෙසට ඇදලා ගැනීම හෝ තමාගෙන් ඉවතට විකර්ෂණය කිරීමේ හැකියාව අවකාශයේ පතුරවල තියෙන ඉඩකඩ තමයි එයාගේ ක්ෂේත්‍රය කියලා හඳුන්වලා තියෙන්නේ. right. එහෙනම් අපි මාතෘකාව ලියගමු. චුම්බක ක්ෂේත්‍රය සහ චුම්බක බල රේඛා කියන දෙකම එකට දාගමු. චුම්බක ක්ෂේත්‍රය සහ චුම්බක බල රේඛා. magnetic lines. Magnetic field and magnetic lines. චුම්බක ක්ෂේත්‍රය සහ චුම්බක බල රේඛා. මේක ඇදගන්න. චුම්බක ක්ෂේත්‍රය සහ චුම්බක බල රේඛා. සම්බන්ධ ලියගන්න. දණ්ඩ චුම්බකයක් කඩදාසි පත්‍රයක් යටින් තබා එය මතු පිට යකඩ කුඩු තවරා සෙල වූ විට ඉහත රූප සටහනෙහි දැක්වෙන ආකාරයෙන් යකඩ කුඩු පිහිටයි. ඉන් හඳුනාගත හැකි වනුයේ චුම්බකයක් වටා ආකර්ෂණ ප්‍රබලතාවය තීව්‍ර වූ රේඛා පවතින බවයි. ආකර්ෂණ ප්‍රබලතාවයේ තීව්‍ර වූ රේඛා පවතින බවයි. එලෙස ආකර්ෂණ ප්‍රබලතාවය
එලෙස ආකර්ෂණ ප්‍රබලතාවය තීව්‍ර උරේකා චුම්බක බල රේඛා ලෙස හැඳින්වේ. චුම්බක බල රේඛා ලෙස හැඳින්වේ. අලුත් ඡේදයකින් ලියා ගන්න. චුම්බකයක් වටා බල රේඛා පැතිරුවිය හැකි ප්‍රදේශය. නැත්නම් බල රේඛා පැතිරුවිය හැකි අවකාශයේ ඉඩකඩ ප්‍රමාණය. චුම්බකයක් වටා බල රේඛා පැතිරුවිය හැකි අවකාශයේ ඉඩ ප්‍රමාණය. එන්නට පතුරව ගන්න පුළුවන් ඉඩ ප්‍රමාණය. අවකාශයේ ඉඩ ප්‍රමාණය. එහි චුම්බක ක්ෂේත්‍රය ලෙස හැඳින්වේ. නැතහොත් එම චුම්බකය මගින් තවත් චුම්බක ද්‍රව්‍යයක් මත බලපෑමක් කළ හැකි අවකාශයේහි සීමාව එහි චුම්බක ක්ෂේත්‍රය වේ. අවකාශයේ සීමාව එහි චුම්බක ක්ෂේත්‍රය වේ. right. අපි එම සරල පොඩි අදහසක් තියාගමු. නැත්නම් මේකට යකඩ කැල්ලක් වගේ එකක් ආකර්ෂණය කරලා ගන්න පුළුවන් සීමාව කියලා ඉතින් තියාගත්තත් ප්‍රශ්නයක් නෑ. ඒ වගේ මොකක් හරි මෙයාට ඇදලා ගන්න පුළුවන් සීමාව තමයි මෙයාගේ චුම්බක ක්ෂේත්‍රයේ සීමාව විදිහට හඳුන්වා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු අපිට මේ චුම්බක ක්ෂේත්‍රය කියන එක පිළිබඳව වඩා වැදගත් වෙන්නේ බල රේඛා පිළිබඳව. බල රේඛා සංකල්පයෙන් තමයි අපි ඉස්සරහට යන්නේ අත් දක්වගෙන. ඒ නිසා අපි බල රේඛාවල ಗುಣ කියන එක පිළිබඳව කතා කරමු. right. අපි චුම්බක බල රේඛාවල ಗುಣ ගැන කතා කරමු. ලියා ගන්න මාතෘකාව අනුමාතෘකාවක් විදිහට. චුම්බක බල රේඛාවල ಗುಣ. බලමු මේගොල්ලන්ගේ ගති ලක්ෂණ මොනවද? අපි චුම්බක බල රේඛා ගත්තොත් මෙන්න මේ වගේ ගති ලක්ෂණ හඳුනා ගන්න පුළුවන්. north pole එක south pole එක. මේ චුම්බක බල රේඛාවක් අපි හැම වෙලෙම හිතනවා මෙන්න මේ උත්තර ධ්‍රවයෙන් පිට වෙලා දක්ෂිණ ධ්‍රවය පැත්තෙන් ඇතුල් වෙනවා. මේ බල රේඛාවක් ගත්තොත් මෙහෙම පිට වෙනවා මේ පැත්තෙන් ඇතුල් වෙනවා. ලියා ගන්න අංක 1 චුම්බක බල රේඛා උත්තර ධ්‍රවයෙන් පිටවන අතර දක්ෂිණ ධ්‍රවයෙන් ඇතුල් වේ. චුම්බක බල රේඛා උත්තර ධ්‍රවයෙන් පිටවන අතර දක්ෂිණ ධ්‍රවයෙන් ඇතුල් වේ. right. ඔන්න පළවෙනි ගති ලක්ෂණය. ඊළඟට මේගොල්ලන්ගේ දෙවෙනි ගති ලක්ෂණය විදිහට මෙන්න මෙහෙම ගති ලක්ෂණයක් හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ බල රේඛා හැම වෙලෙම පිට වෙන තැන පෘෂ්ඨයට ලම්බකව. දැන් උදාහරණයක් තිබ්බොත් පස්සේ හැරලා යන්න පුළුවන්. පිටවීම හෝ ඇතුල්වීම දෙකම සිද්ධ වෙන්නේ එහෙමයි. දැන් north pole එකක් කියලා තිබ්බොත් පිට වෙනවා නම් මෙන්න මෙතෙන්ට ලම්බකව පිට වෙනවා. මෙතෙන්ට ලම්බකව පිට වෙනවා. මෙහෙම ලම්බකව පිටලා මෙහෙම හැරලා යන්න පුළුවන්. හැබැයි පිට වෙන තැන ලම්බකව පිට වෙනවා. මේ බල රේඛාව.
අපි මේක උත්තලා නැත්නම් මොන හරි අවතල හැඩයේ පෘෂ්ඨයක් ගත්තොත් ඒත් එහෙමයි. මෙන්න නෝත් පෝල් එකක් නම් පිටවීම සිද්ධ වෙනවා නම් මෙන්න මෙහෙම ලම්බකව. එතකොට මෙතෙන්ට ලම්බකව පිට වෙලා තමයි මෙහෙම හැරෙන්නේ. එතකොට මෙතන ගත්තත් එහෙම මෙහෙම ලම්බකව පිට වෙලා තමයි හැරෙන්නේ. එහෙනම් චුම්බක බල රේඛා ඇතුල්වීම හෝ පිටවීම සිද්ධ වෙන්නේ පිටවන හෝ ඇතුල්වන තැන පෘෂ්ඨයට ලම්බකව තමයි එයාගේ සංසිද්ධිය සිද්ධ වෙන්නේ. right. දෙවෙනි ගති ලක්ෂණය. චුම්බක බල රේඛාවක් ඇතුල්වීම හෝ පිටවීම සිදුවනුයේ එම ස්ථානයේහි පෘෂ්ඨයට ලම්බකවය. පසුව එය හැරී ගමන් කරයි. කියන්නේ පිට වුණාට පස්සේ හැරිලා ගමන් කරනවා. ඔන්න ඒකත් ලක්ෂණයක් හම්බුනා. ඊළඟ ගති ලක්ෂණය තමයි මේ චුම්බක බල රේඛා එකිනෙක කැපෙන්නේ නැහැ. හිතන්නකො මෙන්න මෙහෙම කියලා. අපි නෝත් පෝල් එකකුයි සවුත් පෝල් එකකුයි තියෙනවා. තවත් මෙතෙන් මම නෝත් පෝල් එකක් ගෙන්නවා. එතකොට මෙයාගෙන් පිට වෙනවා බල රේඛා මෙන්න මෙහෙම. මෙතෙන් ඇතුළ වෙනවා. එතකොට මෙයාගෙනුත් පිට වෙනවා මෙහෙම මේ පැත්තෙන් ඇතුළ වෙනවා. ඊළඟ බල රේඛාවක් මෙතනින් පිට වෙනවා. මෙයාගෙනුත් පිට වෙනවා මෙහෙම. මේක ගත්තාම මේ පැත්තට යන එක ආයෙ මෙහෙම නැමිලා යනවා මේ නැමිලා ගිහිල්ලා යනවා. කැපෙන්නේ නැහැ ඒක. මෙයාත් මෙහෙම නැමිලා මෙතන යනවා. අනිත් පැත්තේ ටිකත් ඒ විදිහමයි. මේ පැත්තට ගමන් කරන ටිකත් ඒ විදිහමයි. එකිනෙක ඡේදනය වෙන්නේ නැමිලා හැඩ වෙලා හැදිලා යනවා. ඒකයි කියන්නේ. ලං වෙලා. right. තුන්වෙනි ගති ලක්ෂණය චුම්බක බල රේඛා කිසි විටක එකිනෙක ඡේදනය නොවේ. චුම්බක බල රේඛා කිසි විටක එකිනෙක ඡේදනය නොවේ. ඒ කියන්නේ එකිනෙකට කැපිලා යන්නේ නැතුව තමයි ගමන් කරන්නේ. චුම්බක බල රේඛා කිසි විටක එකිනෙක ඡේදනය නොවේ. ඊළඟ ගති ලක්ෂණ විදිහට අපි හඳුනා ගන්නවා මෙන්න මේක. මේ චුම්බක බල රේඛා තියෙන්නේ සංවෘත කුඩු විදිහට. ඒ කියන්නේ විවෘත වෙලා නැහැ කොහේ. මේ ඇතුලෙන් මේක අර්ථ කරන මේ අනුක චුම්බක පේලියකට බල රේඛාවක් ගොඩ නැගෙනවා. එතකොට මේක විවෘත වෙන්නේ නැහැ සංවෘතයි. එතකොට මේ පැත්ත නෝත් වෙනවා මේ පැත්ත සවුත් වෙනවා නේ. අපි හිතමු තව චුම්බකයක් එනවා කියලා මේක ළඟට. මේ සක්කාර විදිහට.
මේක අපි තුමු සවුත් පෝල් එකක් නෝත් පෝල් එකක් කියලා. එතකොට මේකේ මෙහෙම චුම්බක ස්‍රාව රේඛාවක් ගියොත් මේක මෙතනින් මෙයාට ඇතුල් වෙනවා. ඊට පස්සේ මේක ඇතුලෙන් මෙන්න මෙහෙම එනවා. ආයෙ කරකිලා යා මෙතනට. ඒතර කොහොම බැලුවත් මෙයා සංවෘත කුඩු විදියට තියෙන්නේ. කොතනින්වත් විවෘත වෙලා කැඩිලා යන්නේ නැහැ. ඒ කියන්නේ චුම්බක රේඛාවක් ගිහිල්ලා මෙන්න මෙහෙම ඉවර වෙන්නේ නැහැ කියලා කියන්නේ. මේක පිට වුණා නම් කොහෙන් හරි ගිහිල්ලා ආයේ සවුත් පෝල් එකට එනවා. මෙන්න චුම්බක කීයක් කරා ගිහිල්ලා හරි අපෝ සවුත් පෝල් එකට එනවා. ඒකට මෙන්න මේ වගේ ගති ලක්ෂණයක් චුම්බක ස්‍රාව රේඛාවකට තියෙනවා කියන එක තමයි මෙතනින් පැහැදිලි කරන්නේ. right. ලියා ගන්න හතරවෙනි ගති ලක්ෂණය. चुंबक बल रेखा संयुक्त कुडु लेस पिहिटाई. चुंबक बल रेखा संयुक्त कुडु लेस पिहिटाई. चुंबक बल रेखा संयुक्त कुडु लेस पिहिटाई. तो දැන් चुंबक बल रेखा පිටින්නවා සංයුක්ත කුඩු විදියට පිටිනවා. right. तर මේවා කැඩෙන්නේ නැහැ, විවෘත වෙන්නේ නැහැ. ඒක සංයුක්ත කුඩු විදිය තමයි පිටින්නේ. එන මේ වගේ. right. ඊළඟට මෙන්න මෙහෙම ගති ලක්ෂණයක් තියෙනවා කියනවා. මේ චුම්බක බල රේඛා එකිනෙකට විකර්ෂණය කරනවා. දැන් උදාහරණයක් විදියට මෙන්න මේ චුම්බක බල රේඛාව ගන්න මේ ළඟම එක්කන කියලා මෙතන. එහෙනම් ළඟම එක්කන කියනද? මෙයාගෙන් මෙයා එහාට තල්ලු කරනවා. මෙයාගෙන් මෙයා තල්ලු කරනවා. මෙයාගෙන් මෙයා තල්ලු කරනවා. ඔය විදිහට මේක අන්නොත් මම ඉන්නම්. මෙයාගෙන් මෙයා තල්ලු කරනවා. මෙයා තල්ලු කරනවා. මෙයා තල්ලු කරනවා. මෙයා තල්ලු කරනවා. මම ඈතට චුම්බක බල රේඛා එකිනෙකට තල්ලු කරගෙන තමයි මේ ශේෂ්ත්‍රය ඈතට ගෙනියන්නේ. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් මෙන්න මේ වගේ ගති ලක්ෂණයක් පෙන්නනවා. මේ පැත්තට මම පොඩි පින් එකක් ගහනවා. මේ පැත්තට පින් එකක් ගහනවා. ගහලා ඔය පින් දෙකේ ඉඳන්ම රබර් පටි ගැට ගන්නවා. රබර් පටි මෙහෙම ගැට ගන්නවා. ගැට ගහපුවම රබර් පටි ඔක්කොම වටේට 100ක් විතර ගැට ගහනවා කියනවා. මේ පෘෂ්ඨයට ඇදිලා තියෙනවා. මේ පෘෂ්ඨයත් එක්ක ඇල්ලලා තියෙනවා දැන්. රබර් පටිය මෙතන කොහොමද ගැට ගන්නවා. ගැට ගහලා මම මේ රබර් පටි ටිකට බලයක් දෙනවා. එකිනෙකට තල්ලු කරන්න. එකිනෙකට ඈතට තල්ලු කරගන්න බලයක් දෙනවා. බලයක් දුන්නොත් මොකද වෙන්නේ? මේ රබර් පටි ඇදි එක්කනාගේ එක්කනාගේ තල්ලු වෙනවා. ඒතකොට ඇදි බැලුමක් වගේ වටේට බැලුම් පිම්බෙන්නේ. ඒ වගේ වටේට රබර් පටි ටික විකර්ෂණය වෙනවා. එතකොට අන්න ඒ වගේ ගති ලක්ෂණයක් තමයි මේ බල රේඛා තියෙන්නේ. බල රේඛා හැම වෙලෙම ඇතුළට ඇකිලෙන්න කැමති. හැබැයි ඇතුළේ තියෙන බල රේඛා වලින් අනිත් බල රේඛා තල්ලු කරන හින්දා ඇතුළට ඇකිලෙන්න බෑ. එතකොට මේ ඇතුළට ඇකිලෙන්න පුළුවන් හැකියාව තියෙන හින්දා මේවට අපි කියනවා ආතතියක් යටතේ ඇදිලා තියෙන්නේ. ඇකිලෙන්න පුළුවන් ඇදිලා තියෙන්නේ. හැබැයි ඇකිලෙන්න දෙන්නේ නැහැ. ඒතර ආතතියක් යටතේ තමයි තියෙන්නේ. බැලුම් බෝලයක්. බැලුම් බෝලේට ගුඩම් කුඹලා තියෙනකන් එයා ඇකිලෙන්න කැමති. හැබැයි ඇකිලෙන්න දෙන්නේ නැහැ. මෙතන බැලුම් බෝලේ පෘෂ්ඨයේ තියෙන්නේ කොහොමද? ආතතියක් යටතේ. අන්න ඒ වගේ තමයි චුම්බක බල රේඛා තියෙන්නේ. මේ චුම්බකයට ආසන්නයෙන් මෙතන ප්‍රබල කට්ටිය ඉන්නවා කොහොමත් එහෙමනේ. ආසන්නයේ ඉන්නේ ප්‍රබල මිනිස්සුනේ. ඈතට දුබලෝ ටික එලවලා දානවා. ඒකයි ඈතට යද්දි චුම්බකයකට ආකර්ෂණය කරගන්න පුළුවන් හැකියාව අඩු වෙන්නේ. ළඟ ආකර්ෂණය කරන්න පුළුවන් හැකියාව වැඩි. ඈතට ආකර්ෂණය කරගන්න පුළුවන් හැකියාව අඩුයි. ඒ කියන්නේ ප්‍රබල බල රේඛාව විසින් දුබල බල රේඛා එහාට තල්ලු කරලා ඈතට දානවා. ඒක හැමෝටම එකම සංසිද්ධිය තමයි මේ ලෝකේ ස්වභාව ධර්මයේ පවතින්නේ. right. එතකොට මේ හින්දා චුම්බක බල රේඛා එකිනෙකට විකර්ෂණය කරපු හින්දා ආත්මයක් යටතේ පවතිනවා. right. පස්වෙනි කරුණ විදිහට අපි ඒක ලියා ගන්න. හරි. चुंबक बल रेखा එකිනෙකට විකර්ෂණය කරන අතර චුම්බක බල රේඛා එකිනෙකට විකර්ෂණය කරන අතර ආතතියක් යටතේ පවතී. චුම්බක බල රේඛා එකිනෙකට විකර්ෂණය කරන අතර ආතතියක් යටතේ පවතී. ඒ කියන්නේ ලඟ වෙන්න කැමැත්තෙන් තමයි ඉන්නේ. එතන අපි චුම්බක බල රේඛාවල ගුණ කීපයක් කතා කරා. උත්තර ද්‍රවයෙන් පිට වෙනවා කීවා.
පිට වෙන පෘෂ්ඨයට ලම්බකව පිට වෙනවා කීවා. මේවා සංවෘත උඩු විදියට තියෙනවා කියලා කීවා. ඊට පස්සේ අපි මේවා එකිනෙකට විකර්ෂණය කියන්නේ කැපිලා යන්නේ නැහැ කියලා කිව්වා. විකර්ෂණය sorry. චුම්බක රේඛා එකිනෙකට ඡේදනය වෙන්නේ නැහැ කියලා කිව්වා. චුම්බක බල රේඛා එකිනෙක විකර්ෂණය කරනවා. ඒ හින්දා මේවා ආත්‍යයක් යටතේ තියෙනවා කියලා කතා කරනවා. ඒතර අපි මේ චුම්බක ශාස්ත්‍ර පාඩම ගොඩනගන්නේ ওই චුම්බක බල රේඛා කියන සංකල්පයත් එක්ක තමයි ඔයගොල්ලන්ගේ මට්ටමේදී. ඒතර මේ බල රේඛාවල මෙන්න මේ වගේ ගති ලක්ෂණ තියෙනවා කියලා හිතාගෙන තමයි ඉදිරියේදී චුම්බක බල රේඛා සංකල්පයත් එක්ක අපි මේ පාඩම ගොඩනගන්නේ. right. ඒතර මම මේ ලෙසන් එක මෙතන නවත්තනවා. ඊළඟට ඔයගොල්ලන්ට චුම්බකත්වයේ තව සංරචක කීපයක් හඳුන්වනවා. ඒ කියන්නේ චුම්බක ස්‍රාවය, ස්‍රාව ඝනත්වය, ඊට පස්සේ විද්‍යුත් චුම්බක ගොඩ නැගෙන විදිය, ඒ කියන්නේ ධාරාව ගමන් කරන සන්නාගයක් වට චුම්බක ශේෂ්ඨ ගොඩ නැගෙන විදිය වාගේ සංකල්ප ටික අපි ඉදිරි පාඩමේදී කතා කරනවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.